හරි හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. එතකොට ඔයගොල්ලන්ගේ නැවතත් නම්බර් සිස්ටම් ලෙක්චර් 6 එක තමයි මේ යන්නේ. හරි අපි කාලයකට පස්සේ එතකොට ලෙක්චර් 6 එක පටන් ගමු. ඊට කලින් මම ඔයගොල්ලන්ට දැම්මා ගිය සති කියන්නේ ඉදිරි සතිය කියන්නේ මම හිතන්නේ ගිය සති දෙකකින් නම්බර් සිස්ටම් පාඩමත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ. මේ එතකොට ඊට කලින් කරපු ලෙක්චර් එක මම හිතන්නේ ඔයගොල්ලන්ට ලෙක්චර් නම්බර් 5 එකේ රෙකෝඩින් එක දාලා තියෙන්නේ. ඒක කියන්නේ ස්ටඩි කරමු නැති කට්ටිය ඉන්නවනම් ඒක ස්ටඩි කරන්න පුළුවන්. හරි. එතකොට ලෙක්චර් නම්බර් 6 එකත් එක්ක තමයි එහෙනම් අද අපි රැඳී සිටින්නේ. හරි. එතකොට මම අන්තිම ලෙක්චර් එකේදී ලෙක්චර් නම්බර් 5 වලදී නම්බර් සිස්ටම් යටතේදී පරිවර්තන ගැන තමයි කතා කළේ. මේ නම්බර් සිස්ටම් කන්වර්ෂන්ස් ගැන තමයි කතා කළේ. එතකොට ඒ යටතේදී octal to binary conversion හරි. ඒ කියන්නේ අෂ්ටමී සංඛ්‍යාවක් දීමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම කියන තැනින් තමයි නවත්තලා තියෙන්නේ. ඒ කියන්නේ පරිවර්තන අංක 7. ඒ කියන්නේ අපි කතා කළා පරිවර්තන ඔක්කොම 12ක් තියෙනවා කියලා. ඒ 12 අතරින් පරිවර්තන අංක කීයද 7. 7 වෙනි පරිවර්තනය යටතේදී ඕගොල්ලන්ට කතා කළේ අෂ්ටමී සංඛ්‍යාවක් දීමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියන දේ. හරි පැහැදිලිනේ. එතකොට මේ යටතේ මේ පරිවර්තනය කරන විදිහ අපි කතා කළා වගුවක් ඔයගොල්ලන්ට මතක තියාගන්න කියලා කිව්වා. මේ වගුව ලේසියෙන්ම ලියන්න පුළුවන්. 0 ඉඳන් 7 දක්වා ඔක්ටල් නම්බර් 8 එක පැත්තක එක කොලම් එකක ලියලා අනිත් කොලම් එකේ ඊට අදාළ බයිනරි නම්බර්ස් ටික ලියාගන්නේ කොහොමද? 0 4යි 1 4යි. 0 2යි 1 2යි 0 2යි 1 2යි 0 1යි 0 1යි 0 1යි 0 1 කියන පැටර්න් එක ලියන්න කියලා කිව්වා. හරි. ඒ කියන්නේ කොහොමද? මේ 0 4ක් ලිව්වා 1 4ක් ලිව්වා. හරි පල්ලෙහාට. ඊළඟට 0 2යි 1 2යි 0 2යි 1 2යි පහළට ලිව්වා. ඊළඟට 0යි 1යි 0යි 1යි 0යි 1යි 0යි 1යි. මේ ක්‍රමයෙන් ලියාගෙන ගියාම මොකද වෙන්නේ? එක් එක් අෂ්ටමය වටිනාකමට අදාළ දීමේ වටිනාකම මොකක්ද කියලා එනවා. ඒතර මේ වග්ගෝ දිහා බලලා ඔයගොල්ලන්ට මෙන්න මේ පරිවර්තනයට අදාළ උත්තර ටික ගන්න පුළුවන්. හරි. ඉතින් මේ වග්ගෝ පාවිච්චි කරන්න පුළුවන් ඇත්තටම ක්‍රම දෙකකට. මොකද්ද? octal to binary conversion වලටත් binary to octal වලටත් ගන්න පුළුවන්. දැන් බලලා binary එකක් දීලා තියෙනවා නම් ඒක bit තුනේ වලට කඩලා ඊට අදාළ octal නම් එක බලලා ලියන්නත් පුළුවන්. අර කලින් අපි කතා කරේ පළවෙනිම කතා කළා දීමේ අෂ්ටමේ මේ දශමේ සංඛ්‍යාවන් අනිත් සංඛ්‍යා පද්ධති බවට පරිවර්තනය කිරීම. ඊට පස්සේ ආයෙ කතා කළා මොකද්ද? දීමේ සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක. ඒ දීමේ සංඛ්‍යාවක් අෂ්ටමේ බවට පරිවර්තනය කරන ආකාරයේදී මම මතක විදිහට 4 වෙනි 4 5ක් ඇත්තේ. බයිනරි ඔක්ටල් නේ ඔය. හරි. ඔන්න ඔය පරිවර්තනයේදී මොකද වෙන්නේ? මෙන්න විදිහට අපිට මේ වගුවම පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් තමයි අන්තිම නැවැත්තුවේ. මම හිතන ඔයගොල්ලන්ට හෝම්වර්ක් වශයෙන් ප්‍රශ්න 3ක් දුන්නා. ඒ 3 කරලා ඇති කියලා හිතනවා. අපි ඒකත් බලලා එතනින් ඉදිරියට කතා කරගෙන යමු. හරි. ඔයගොල්ලන්ට හෝම්වර්ක් එකක් වශයෙන් දුන්න පළවෙනි ප්‍රශ්නේ තමයි 2 3 base 8 23 8 පාදියට කියන සංඛ්‍යාවට අදාළ දීමේ සංඛ්‍යාව ලියන්න කියලා. Write the binary value for each number in 3 digits. හරිනේ. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේ සෑම ඩිජිට් එකකටම binary value එකකටම අදාළ sorry මේ octal value එකකටම අදාළ binary value එක ඩිජිට් 3කින් ලියන්න තියෙන්නේ. හරි. ඊට වගු දිහා බලලා ලිව්වා නම් මොකද වෙන්නේ? දෙක කියන සංඛ්‍යාවට අදාළ වෙන්නේ මොකද්ද? 0 1 කියන බයිනරි නම්බර් එක. ඊට 3ට අදාළ වෙන්නේ 0 1 1 කියන බයිනරි වැලියු එක තමයි. ඒතර මේ දෙක එකට සම්බන්ධ කරලා ලිව්වහම මොකද වෙන්නේ? 0 1 0යි 0 1 1 එනවා. මේකෙම ඉස්සරහා බිඳුව අයින් කරලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරිනේ. ඒ කියන්නේ ඉස්සරහට එන බිඳුව වල ලොකු තේරුමක් නැහැ මෙතනදී. මේකෙදි මොකද වෙන්නේ? මේ බිඳුව අයින් කරලා ලියන්න පුළුවන්. ඒතර උත්තරේ විදියට මෙයා ඔයගොල්ලෝ හිතයි මේක. මෙහෙම හෝ හරි. එහෙම නැත්නම් 1යි 0යි 0යි 1යි 1යි
කියලා ලියනවා. මේක base 2. මෙතන මේ වැරදි base 2 එකකින් ඉන්නවා. හරි. එතකොට binary number එක කියන්නේ මේ octal number එකට දාලා binary number එක ලියන්න කියලා කිව්වා. ඔය විදිහට ලියන්න පුළුවන්. එතකොට 2 3 base 8. එතකොට මේ විදිහට ලිව්වා නම් ring කරලා ගත්තා නම් 2 3 base 8 වල දාලා මේ විදිහට binary value එක ලියන්න පුළුවන්. ඉස්සරහට තියෙන බිංදුව වල වටිනාකම නැති හින්දා අයින් කරන්න හැකියාව තියෙනවා. පැහැදිලි නේද? හරි. මේක ගන්න. හදමු නැති කට්ටිය ඉන්නවනේ ඒක ලියා ගන්නක් ගන්න. වැරදි කට්ටිය ඉන්නවනම් හො. හරි. ඔයගොල්ලෝ දෙවෙනි ගාන විදිහට මොකක්ද දුන්නේ? 7 6 base 8. 7 6 8 පාදයට. එතන මොකද කරන්න ඕනේ? 7 සහ 6ට අදාළ binary digits ටික ලියන්න ඕනේ. මොනවද? ඒ කියන්නේ octal වලට අදාළව. මේ octal value එකට අදාළව තියෙන binary digits ටික මොකෙන්ද ගන්නෙ? ඔයගොල්ලෝ අර වගුවෙන් ගන්න පුළුවන්. බලන්න. ඒතර 7 කියලා කියන්නේ මොකද? ඒ කියන්නේ 7 කියලා කියන්නේ most value එක. ඒ කියන්නේ වැඩිම අගේ ඉන්නේ octal වල තියෙන. ඒතර ඒ කියන්නේ මොකද? 1 3ක් නෙන්නේ 3 bit වලින් ලියන්න තියෙන 1 3ක්. ඒතර වගුවෙන් බලන්න 6ට අදාළව තියෙන කොහොමද කියලා. 1 1 කියන්නේ 1 2 4නේ තියෙන්නේ. ඒතර 1 2 4 කිව්වම මොකද වෙන්නේ? දෙකේ බිඳුවේ බලය දෙකේ පළවෙනි බලය 2යි 1 2 4 ඔය තුනනේ. එතන මේ 4යි 2යි 6යි. ගන්න මෙතන 4යි 2යි 1යි 4යි 2යි 6යි 1යි 7යි. මෙතන එන 7 තියෙනවා මෙතන 6 තියෙනවා. එහෙනම් මේ ටික එකට එකද ලියන්න. ගන්න මේ වෙන වශයෙන් ආපු කොටස් දෙක මොකද වෙන්නේ? එකට ලියනවා. එතකොට 1 3යි 1යි 1යි බිඳුව කියලා ලියවනම් මොකද වෙන්නේ? 7 6 base 8 වල දාලා binary value එක තමයි මේ තියෙන්නේ. මීට දාලා D මේ වටිනාකම තමයි ඔයගොල්ලන්ට පේන්නේ. හරි. ඒතර මේකත් ලියපු නැති කෙනෙක් ඉන්නවා නම් ටක් ගාලා හදාගන්න. හරි. එතකොට දෙවෙනි ගානත් ඔයගොල්ලෝ ලියා ගන්න ඇති කියලා මම හිතනවා. අපි තුන්වෙනි ගාන මොකක්ද දුන්නේ? 3 4 5 base 8. 3 4 5 8 පාදයට. හරි. මේ සංඛ්‍යාවට අදාළ binary value එක ලියන්න කියලා කිව්වා. එතන මොකද වෙන්නේ? 3 කියලා කියන්නේ මොකද්ද binary value එක? 0යි 1යි 1යි. හරි. 4 කියන්නේ 1යි 0යි 0යි. වගුවෙන් බලන්න. ඔයගොල්ලන් අන්තිමට දුවි වගුවෙන් බලන්න පුළුවන්. 5 කියලා කියන්නේ 1.1. ඒ කියන්නේ 0 1 1 1 0 0 1 0 1. එතන මේ ටික එකට ලියවනම් මොකද වෙන්නේ? 0 1 1 1 0 0 1 0 1 කියලා base 2 කියලා ලියවනම් 3 4 5 base 8 කියන octal number එකට දාලා binary value එක ওই විදිහට ගන්න පුළුවන්. මේකෙත් ඉස්සරහා තියෙන බිඳුව අයින් කරලා ලියුවට කිසි ප්‍රශ්නයක් නැහැ මෙතෙන්දී. හරිනේ. එන octal to binary conversion එකදී හෝ මොන හරි කියන්නේ මේ පරිවර්තන අතරදී ඉස්සරහට එන බිඳුව අයින් කරන්න හැකියාවක් තියෙනවා. අපිට අයින් කරන්න බැරි තැන් තියෙනවා. ඒ තමයි ඔයගොල්ලන්ට ඉස්සරහට කොටසක් කතා කරනවා. අපි කියන්නේ computer coding system කියලා. ඒ computer coding system වල BCD binary coded decimal කියලා තියෙනවා ක්‍රමයක්. ඒකෙදි නම් ඉස්සරහට එන බිඳු අයින් කරන්න බෑ. නමුත් මෙතනදි ප්‍රශ්නයක් නෑ අපිට ඒ ඉස්සරහට එන බිඳුව අයින් කරන්න පුළුවන්කමක් තියෙනවා. හරි. එතකොට මෙතන බිඳුව අයින් කරන්න ඔයගලන්ට හැකියාව තියෙනවා. එතකොට 1 1 1 බිඳුව බිඳුව 1 බිඳුව 1 කියලා ලිව්වත් ප්‍රශ්නයක් නෑ. හරි. මේකත් මම homework එකට දුන්න ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ එතනදිත් වැරදිලා තියෙනවා නම් හෝ ඔයගලන්ට තේරෙන්නේ නැතුව කරන්න බැරි වුණා නම් මේක සටහන් කරගන්න පුළුවන්. ටක් ගාලා එකත් කරන්න. හරි. මම හිතනවා මේක ලියා ගන්න ඇති කියලා. හරි. එතකොට homework වල දුන්න ඔය ටික. අපි එහෙනම් ඊළඟ පරිවර්තනයට යමු. හරි. එහෙනම් අපි ඉන්න කැටගරි එක මොකද්ද? Conversions of octal numbers into binary, decimal and hexadecimal numbers. ඒතර මේ යටතේදී 7 වෙනි පරිවර්තන විදිහට කතා කළේ octal number එකක් binary number එකක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අෂ්ටමේ සංඛ්‍යාවක් දීමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක. එහෙනම් දැන් කතා කරන්න තියෙන්නේ මොකද්ද? එහෙනම් 8 වෙනි පරිවර්තනයේදී අපිට තියෙන්නේ octal to decimal conversion. ඒ කියන්නේ අෂ්ටමයේ සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් බවට කොහොමද පරිවර්තනය කරන්නේ කියන එක. ඒ කියන්නේ 8 පාදයෙන් තියෙන සංඛ්‍යාවක්
10 පාදයේ සංඛ්‍යාවක් බවට කොහොමද පරිවර්තනය කරන්න කියන එක. හරි. අපි බලමු කොහොමද කරන්න කියන එක. දැන් මේ බලන්න. මෙතන ඔයගොල්ලන්ට පේනවා උදාහරණයක් විදිහට අපිට දීලා තියෙනවා 10 කියන කියන්නේ 10 නෙමෙයි සෝරි 1 බිංදුව කියන සංඛ්‍යාව 8 පාදේ. හරි. 10 නෙමෙයි මොකද මේ 1 බිංදුව 8 පාදේ. එතකොට මෙන්න මේ සංඛ්‍යාවට අදාළව අපිට හොයාගන්න තියෙනවා මොකද්ද? ඩෙසිමල් නම්බර් එක. කියන්නේ මීට අදාළ ඩෙසිමල් නම්බර් එක මොකද්ද කියන එක. එහෙනම් කොහොමද කරන්නේ? දැන් ඕන මෙතන කරපු එක ඔයගොල්ලන්ට පැහැදිලි නැත්නම් ආයෙක දැන් මෙතන මේ උදාහරණය දාලා තිනවා ඒක බලා ගන්න. නමුත් ඕන පෙන්නුවොත් ස්ටෙප් බයි ස්ටෙප් කරන විදිය 1 බිංදුව කියලා 8 පාදෙන් නම් සංඛ්‍යාව තියෙන්නේ. හරි. මෙයා 10 පාදයට හරවන්න. හරි. මෙයා 10 පාදයට හරවන්න මොකද කරන්න ඕනේ? මෙයාගේ weight factors ලියන්න. එතකොට 8 එන්නේ තියෙන්නේ. නම්බර් එක ඔක්ටල්. හරි. අපිට දීලා තියෙන නම්බර් එක මොකද්ද? ඔක්ටල් නම්බර් එකක්. ඒ හින්දා ඔක්ටල් නම්බර් එකක් හින්දා මෙයාගේ weight factors ලියන්න. මොනවද weight factors? 8 බිංදුවෙනි බලය මෙතන. හරි. මෙතන 8 පළවෙනි බලය. හරි. 8 බිංදුවෙනි බලය 8 පළවෙනි බලය. දැන් මොකද වෙන්නේ? 8 බිංදුවෙනි බලය අපි දන්නවා 1යි කියලා. ඕනම සංඛ්‍යාවක බිංදුවෙනි බලය 1යි. ඒත් 8 පළවෙනි බලය 8යි. හරි. මේ මෙතන මේ weight දෙකනේ තියෙන්නේ. එතන position values විදියට තියෙන්නේ මොකද්ද මේ? මෙතන ඉන්නේ 8 පළවෙනි 8 බිංදුවෙනි බලය කියන්නේ 1. 8 පළවෙනි බලය කියන්නේ මොකද්ද 8. හරි. එතන මොකද්ද තියෙන්නේ? කරන්න තියෙන්නේ. මේ උඩ සංඛ්‍යාව මෙන්න මේ weight factor එකෙන් ගුණ කරන්න. ඒක තමයි කරලා තියෙන්නේ. එහෙනම් උඩ බිංදුව තියෙනවා. මෙතෙන් එන්නේ මොකද්ද? බිංදුව වැඩි කිරීම කීයද? මෙතන 8 බිංදුව කියලා ලියලා තියෙන්නේ. මෙතන 8 මේ ලියලා තියෙන්නේ ඒකයි මේ. 8 බිංදුව 8 1. කියලා මෙතන දාලා මේ ආ 1 මෙහා බිංදුව මෙහෙම. 8 බිංදුව 8 1. එතකොට යි බිංදුව අන්න එතකොට 8 බිංදුවෙනි බලය කියන්නේ බිංදුව වැඩි කිරීම බිංදුව වැඩි කරනවා. එතන මොකද වෙන්නේ? 8 බිංදුවෙනි බලයෙන්. එහෙනම් බිංදුව වැඩි කරනවා 8 බිංදුවෙනි බලය. එතකොට 8 බිංදුවෙනි බලය කීයද? 1යි. එහෙනම් බිංදුව වැඩි කිරීම 1. මේ කොටස. හරි. එයාට එකතු කරනවා මොකද්ද? මෙතන වැලියු එක. එතන එතන තියෙන මොකද්ද? 1නේ. එහෙනම් 1 වැඩි කිරීම මොකද්ද? 1 වැඩි කිරීම 8 පළවෙනි බලය. 1 වැඩි කිරීම 8 පළවෙනි බලය. එහෙනම් 8 පළවෙනි බලය 8යිනේ. එහෙනම් 1 වැඩි කිරීම කවුද? 1 වැඩි කිරීම 8. 1 කියන්නේ මේ එතන උඩ තියෙන 8. 1. හරි. මේ 1 කියලා කියන්නේ මෙයා. මෙයා තමයි අපි ගුණ කළේ. මෙයා තමයි මෙතනදී ගුණ කළේ. හැදෙන්නේ. දැන් උත්තරේ ගන්න. බිංදුව වරක් 1 උත්තරේ මොකද්ද? බිංදුවයි. දාන 1 වරක් 8 8යි. 8 එකතු මේ බිංදුව උත්තරේ මොකද්ද? 8මනේ. එහෙනම් මේ ඉන්නේ මොකද්ද? 10 පාදේ. හරි ඉතලා තිබ්බේ 1.8 කියන එක 8 පාදයෙන්. එහෙනම් මීට අදාළ ඔක්ටල් නම්බර් එක කවුද? මීට අදාළ ඔක්ටල් නම්බර් එක තමයි මෙතන මේ ඩෙසිමල් නම්බර් එක තමයි 1 බිංදුව කියන ඔක්ටල් නම්බර් එකට අදාළ ඩෙසිමල් නම්බර් එක තමයි කවුද? 8. හරි එහෙනම් 1 බිංදුව බේස් 8 equal 8 base 10. හරි මේ තමයි කරලා තියෙන්නේ. මම රතු පාටින් ලියපු ටික අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ මේ ක්‍රමෙත් ලියා ගන්න. අර තේරෙන තමයි මේක අවම මේ කරලා වෙන්නේ. හරි. හරි එහෙනම් පැහැදිලි නේද? එහෙනම් මේකලේ මොකද්ද? අෂ්ටමේ සංඛ්‍යාවත් දශමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. අෂ්ටමේ සංඛ්‍යාවත් දශමේ සංඛ්‍යාවක් බවට පත් කරද්දී අෂ්ටමේ අගයන් වලට අදාළ weight factors ලියනවා. බර සාධක මොනවලින්ද? 8 පාදයේ බර සාධක 8.81 තව එකක් තිබුණා 8.2 8.3 8.4 8.5 ආදී ලෙස ලියාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට අදාළ වටිනාකම අරගෙන තියෙන පොසිෂන් වැලියු එකෙන් වැඩි කරලා ගත්තා නම් يعني ස්ථානීය අගයෙන් වැඩි කරලා ගත්තා නම් මොකද වෙන්නේ? තියෙන වැලියු ඔක්ටල් වැලියු එක මේ උත්තරයක් එනවා. ඒතර ඒ ටික එකට එකතු කළා නම් ලැබෙන ෆයිනල් ආන්සර් එක අවසාන උත්තරේ තමයි ඊට අදාළ ඩෙසිමල් නම්බර් එක වෙන්නේ. හරි. මේක ලියා ගන්නකො. මාතෘකාව ලියන්න අවශ්‍ය නැහැ. උඩම තියෙන conversion of octal numbers into binary decimal and hexadecimal numbers කියන එක කලින්ම ලියලානේ තියෙන්නේ. ඊට පහලින් තියෙන පරිවර්තනාංක 8 octal to decimal conversion කියලා ලියලා ලියා ගන්න. හරි මේක පැහැදිලිව ලියා ගන්න ඔයගලන්ට තේරෙන ඕන විදිහට.
හරි මම හිතනවා මේක ලියලා ඉවර ඇති කියලා ඔයාලා. අපි ඊළඟ ගන්නට යමු. හරි එතකොට අපිට ඊළඟට දීලා තියෙනවා 1 4 7 base 8. 147 කියන අටේ පාදයේ සංඛ්‍යාව. හරිනේ. එතන මෙයාව ලියාගන්නේ කොහොමද? මේ බලන්න. කලින් විදිහම තමයි. හරි. එතකොට දැන් මෙතන ඉන්නේ කවුද? 1 4 7නේ. ඉතින් මේවට දාලා weight factors මොනවද? 8 බිංදුව 8 1 8 2. එතන 8 බිංදුවේ බලය කීයද? 8 බිංදුවේ බලය අපි දන්නවා 1යි කියලා. හරි. එතකොට මේ 8 බිංදුවේ බලය 1යි. ඒක තමයි තියෙන්නේ. 8 පළවෙනි බලය කීයද? 8 පළවෙනි බලය 8යි. දැන් අපි ඒක දන්නවනේ. එතන 8 දෙවෙනි බලය 8 වරක් 8. එතන 8 වරක් 8 කීයද? 64යි. මේ 64 ඇවිල්ලා දින්නේ කොහමද? 8 වැඩි කිරීම 8. හරිනේ. කියන 8 වර්ගය කියන්නේ කවුද? 8 වැඩි කිරීම 8නේ. එතකොට 8 වරක් 8 64යි. හරිනේ. එතකොට ওই විදිහට මේ weight factors ටික ඇවිල්ලා තියෙනවා. එතන මොකද කරන්න ඕනේ? මේ 7 වැඩි කරනවා මෙතන weight factor එකකින්. එතකොට 7 වරක් මොකද වෙන්නේ? 8 බිංදුවේ බලය. 4 වරක් 8 පළවෙනි බලය. 1 වරක් 8 දෙවෙනි බලය. එතකොට මෙයා තව සුළු කරොත් එතන 1 වැඩි කිරීම 7 වැඩි කිරීම 1. 8 පළවෙනි බලය 8යි. දැන් 4 වැඩි කිරීම 8. මෙතන 1 පොසිෂනල් එක එකනේ තියෙන්නේ. එතකොට 1 වැඩි කිරීම 64. හරි. එතන 64න් මෙතන මොකද වෙන්නේ? 7 වරක් එක මෙතන 7යි. එකට එකතු කරන්න ඕනේ 4 වරක් 8ක්. එතකොට 32යිනේ. එතන 1 වරක් 64. 64යි. එතන මේ තුන එකතු කරපුවාම 64ට 32ක් එකතු වුනහම 96යි. 96ට 7ක් එකතු වුනහම 103යි. එහෙනම් 103 කියන උත්තරය ලැබෙනවා. මේ 10 පාදේ කියලා ලියන්න අත්‍යවශ්‍යම නැහැ. 10 පාදේ සංඛ්‍යාවක් හින්දා. නමුත් ලිව්වත් ප්‍රශ්න නැහැ දැන් හොයාගන්න හින්දා. එතකොට මේක ඒ කියන්නේ 1 4 7 කියන 8 පාදේට 8 පාදේට අදාළ සංඛ්‍යාවට ගැලපෙන දශම සංඛ්‍යාව මොකද්ද? 103. හරි. 1 4 7 8 පාදයට කියන සංඛ්‍යා අෂ්ටමී සංඛ්‍යාවට දාලා දශමී සංඛ්‍යාව 103. ඔය විදිහට හොයාගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. කලේ මොකද්ද? සංඛ්‍යාව ලියාගත්තා ඊට අදාළ weight factors ටික ලිව්වා. ඊටර මොකද වෙන්නේ? උඩ තියෙන වටිනාකමෙන් weight factor එක වැඩි කරන්න. වැඩි කරලා යා ගයන්න වල එකතුව ගත්තා නම් ලැබෙන උත්තර වල මේ එකතුව ගත්තා නම් ඒක තමයි ඊට අදාළ දශමී සංඛ්‍යාව වෙන්නේ. හරි. එහෙනම් ওই විදිහ තමයි 8 පාදයේ සංඛ්‍යාවක් දශමී සංඛ්‍යාවක් බවට පරිවර්තනය කළේ. හරි. මේකත් ලියා ගන්න. පැහැදිලිව ලියා ගන්න. හරි ඒ ගානත් ඔයගොල්ලෝ ලියාගන්න ඇති. හරි අපි තව ගානක් බලමු. මේ බලන්න ඔක්ටල් නම්බර් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ converting number 1275 base 8 to a decimal number. හරි. ඒ කියන්නේ ඔක්ටල් වලින් දීලා තියෙනවා අෂ්ටමයේ වලින් 1 2 7 5 කියන සංඛ්‍යාව ඊට අදාළ දශමී සංඛ්‍යාව හොයන්න කියලා තියෙනවා. ඉතින් කලින් විදිහමනේ. එතන මොකද වෙන්නේ? මේ weight factors ලිව්වොත් 8 බිංදුව 8 1 8 2 8 3. දැන් මේවට weight factors ටික එන්නේ. දැන් ඔන්න weight factors ටික වෙනවා ලියලා තියෙනවා. බලන්න. පැටර්න් එක තේරෙනවනේ කරපු වැඩේ මොකද්ද? මේවට දාලා weight factors ලියා ගන්න. 8 බිංදුව 8 1 8 2 8 3. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? උඩ තියෙන සංඛ්‍යාව ඒ weight factor එකකින් වැඩි කරන්නේ. නම් 5 වැඩි කිරීම 8 බිංදුව. 7 වැඩි කිරීම 8 1. හරි. ඊළඟට මේ 2 වැඩි කිරීම 8 2. මෙයාගෙන් වැඩි කළා. මෙයාගෙන් වැඩි කළා. මෙයාගෙන් වැඩි කළා. මෙයාගෙන් වැඩි කළා. හරි. එතකොට 5 වැඩි කිරීම 8 බිංදුව 7 වැඩි කිරීම 8 1 2 වැඩි කිරීම 8 2 සහ 1 වැඩි කිරීම 8 3. එතකොට 5 වැඩි කිරීම 8 බිංදුවේ බලය 1යි 5 වැඩි කිරීම 1 7 වැඩි කිරීම 8 1 කියන්නේ
8යිනේ 7 වැඩි කිරීම 8 එතකොට 8 දෙවෙනි බලය කියන්නේ මොකද්ද 8 වරක් 8 64 එහෙනම් 2 වැඩි කිරීම 64 8 තුන්වෙනි බලය කියන්නේ 8 තුන්වෙනි බලය කියන්නේ මොකක්ද 8 ඒවා 3 1 8 වැඩි කිරීම ආය 8 වැඩි කිරීම ආය 8 8 වරක් 8 64යි 64 ඒවා 8ක් කීයද 64 වරක් 8 512යි 64 64 128යි එතකොට 192යි 256යි ඊළඟට 384යි ඔහොම වැඩි නම් මොකද වෙන්නේ ඊට පස්සේ 512 බවට පත් වෙනවා හරිනේ එහෙනම් ওই විදිහට 512යි 8 වරක් 8 64යි 64 වරක් 8 කීයද එනවා 512යි එතන එක වැඩි කිරීම 512 කියලා මෙතන එතන මේ ටික සුළු කරලා උත්තර ගන්න 5 වරක් 1 5යි 7 වරක් 8 56යි 60 දෙවරක් 64 128යි එක් කරක් 512 512යි එතකොට මේ විදිහට මේ ටික එකතු කරාම උත්තරේ 701 කියලා එනවා හරිනේ එකතු කරන්න පුළුවන් ඔයගලන්ට එතන මේ ටික එකතු කරපුවම උත්තරේ මොකද්ද 701යි එහෙනම් 1 2 7 5 කියන 8 පාදයට අදාළව දශමයේ සංඛ්‍යාව මොකද්ද 701 හරිනේ ඉතින් මේ ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ මේ පැත්තේ ඒකම තමයි තියෙන්නේ අර වන් සයිඩ් එකෙන් කරලා තියෙන්නේ ඒකම තමයි මේකම ලියන්න අවශ්‍ය නැහැ මේක නැවත ඕනනම් අර තේරෙන්නේ නැත්තම් බලා ගන්න පුළුවන් මොකද්ද මේ 8 බිඳුවෙනි බලයෙන් 8 පළවෙනි බලයෙන් 8 දෙවෙනි බලයෙන් 8 තුන්වෙනි බලයෙන් තමයි වැඩි කරලා ගත්තේ. මේ ඉතින් මේ ඕන පැටර්න් එක ලියා ගන්න පුළුවන් නේ. දැන් මෙහෙම පල්ලෙහාට ලියන්න අවශ්‍ය නැහැ. මෙහෙම ලියන්නත් කොහොම හරි කරන්න ඕනේ weight factors වලින් මේ තියෙන අගයන් ටික වැඩි කරලා ඊට අදාළ දශමයේ සංඛ්‍යාවන් ටික අරගෙන ඒක එකතු කරලා ගත්තත් හරි. මේ විදිහට ලියාගත්ත හෝ මේ ක්‍රමෙ දෙකෙන් ඕන එකක් ලියාගන්න. අන්න මේ විදිහට උත්තර ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. එහෙනම් මේක කරන්න කොටක් ගන්න. මේක ලියන්නකො ලියා ගන්නකො. ඉක්මනටම ලියා ගන්න මෙයාව හදපු විදිය. හරි ඔයාලා මේක ලියාගෙන ඉවර ඇති කියලා මම හිතනවා. එහෙම වුණොත් ඔයගොල්ලන්ට හදන්න මම ගණන් තුනක් දෙන්නම්. ඒ ගණන් තුන තනියෙන් කරන්න. ඒතර උත්තර ගන්න පුළුවන් කියලා බලන්න මේ විදිහට. මේක ලියාගෙන ඇති නේද? කට්ටිය ලියන්න වෙලාව ඇතිනේ. මම මේක ස්ක්‍රීන් එක ක්ලියර් කරන්නම්. හරි මම ඊළඟ ස්ලයිඩ් එකට යන්නම්. එතකොට ඔයගොල්ලන්ට ඊළඟ ස්ලයිඩ් එකේ කරන්න ඕන ගණන් තුන තියෙනවා. ඒක ඉක්මනටම හදන්න බලන්න. හදලා මේ උත්තරේ එවන්න මට. Convert the following octal numbers into decimal numbers. මේක මොන තියෙන්නේ? මේ තුන පළවෙනි එක 2 3 බිඳුව පාදයට ඊළඟ එක 7 4 5 පාදයට 2 බිඳුව 6 5 පාදයට හරි මේ ගණන් තුන හදන්න උත්තර ටික එවන්න chat box එකට දාන්න උත්තර ටික හරි ඉක්මනට හදා යන්න හරි ඔගොල්ලෝ හදලා ඇති කියලා මට හදලා තියෙනවා කියලා පේනවා මොකද ගොඩක් අය උත්තර එව්වා කිහිප දෙනෙක්ගේ පොඩි පොඩි වැරදීම් තියෙනවා ගොඩක් අයගේ වෙලා තියෙන උත්තර හරි මම මේවා ලකුණු කරලා එව්වා හරි අපි බලමු එහෙනම් හදන්න බැරුණ අයත් ඉන්නවා නම් කොහොමද මේ ටික කරන්නේ කියන එක එතකොට පළවෙනි සංඛ්‍යාව මොකක්ද පළවෙනි සංඛ්‍යාව තමයි 230 base 8 230 base 8 නේ තියෙන්නේ. එහෙනම් අපිට මේක ලේසියෙන් ලියා ගන්න බලනවා මේ පැටර්න් එක ලියා ගන්න මේ විදිහට.
ඔයගොල්ලන්ට හොයාගන්න ලේසි වෙන්න. හරි. එතකොට මේ මොකද වෙන්නේ? බිඳුව වැඩි කිරීම මෙතන පොසිෂන් වැලියු එක තියෙන මොකද්ද? වටිනාකම කියමු මෙතන. බිඳුව. එතකොට බිඳුව වැඩි කිරීම 8 බිඳුවෙනි බලය. හරි. මෙතන 3 වැඩි කිරීම 8 පළවෙනි බලය. මෙතන 2 වැඩි කිරීම 8 දෙවෙනි බලය. හරි. එතකොට නම් බලයන් වල වටිනාකම් ටික ලියනවා නම් මෙයා 1 8 බිඳුවෙනි බලය 1යිනේ. මෙයා ඇත්තටම කවුද? 8 මෙයා 64නේ. මම මේ කෙටියෙන් ලියන ඔයගොල්ලන්ට තේරෙන්නේ දැන් කරපු කියන්නේ මේ ක්‍රමෙට ලියන්න ඕන කියලා නීතියක් නැහැ. උත්තර මෙහෙම එන මොන ක්‍රමයකට ගත්තත් ප්‍රශ්නයක් නැහැ වැඩි කරලා. එතකොට බිඳුවරක් 1. මෙතන බිඳුවරක් 1 කීයද? බිඳුවයි. මෙතන දැන් 8 පළවෙනි බලය කියන්නේ 8යිනේ. එහෙනම් 8 වරක් 3. 8යි 16යි 24යි. මෙතන 8 දෙවෙනි බලය කියන්නේ 64යි නම් 64 වරක් 2. 64 වරක් 2 128යි. 128යි. හරිනේ. එතන උත්තරේ මොකක්ද වෙන්නේ? 128යි 24යි කීයද? 148යි 4යි 152යිනේ. එහෙනම් මෙතන උත්තරේ ලැබෙනවා 152ක් කියලා. 10 පාදේ. පාදේ 10 කියලා ලියන්න අවශ්‍ය නැහැ. එහෙනම් එතන උත්තරේ 152යි. හරි ඊළඟට 7 4 5 7 4 5 බේස් එක මොකද්ද 8 8 පාදේ. එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ 5 වැඩි කිරීම දැන් අගයන් දාන්න හින්දා මම කෙලින්ම ලියන්නම් 8 බිඳින වලේ කීයද 1යි. මෙතන 4 වැඩි කිරීම 8 පළවෙනි බලය කීයද? දැන් 8යි කියලා අපි දන්නවනේ. 8 පළවෙනි බලය 8යි. මෙතන 7 වටිනාකම 7 වැඩි කරන්න කීයෙන්ද? 8 දෙවෙනි බලෙන් 8 වරක් 8 64යි. එහෙනම් මෙතන 64යි කියලා දන්නවා. අපි 64 වරක් දෙකනේ ඉන්නේ. මම කෙලින්ම ලිව්වා දැන්. ඔයගොල්ලන්ට තේරෙන හින්දා. 5 වරක් 1 මෙතන කීයද ඉන්නේ? 5යි. ඊළඟට 8 වරක් 4. 8යි 16යි ඉගෙන 4 වරක් 8නේ. 8යි 16යි 32යි. 32යි. මෙතන 64 ඒවා 7ක් නැත්නම් 7 වරක් 64. ඒතර ඔයගොල්ලෝ වැඩි කරලා ගත්තා නම් 448ක් එන්න ඕනේ එතන. 448යි. එතකොට 448යි 32යි 5යිනේ. එතකොට 32යි 5යි 37ක් වෙනවා. 37ට 448ක් එකතු කරපුවාම එතකොට 70යි 480යි 85යි. හරි 485ක් උත්තරේ. 485යි. හරි මෙතන කීයද 485යි 448යි 32යි 5යි කියලා ගන්න. ඊළඟ 2000 නෙමෙයි 2.65 පාදේ 8. මොකද වෙන්නේ නේද මෙතන? දැන් අපි ක්‍රමය දන්නවනේ 5 වැඩි කිරීම 1යි 8 බිඳුනේ බලය. මෙතන 8 පළවෙනි බලය නා පළවෙනි බලයනේ 6 වැඩි කිරීම 8 පළවෙනි බලය 8යිනේ. ඊළඟ මෙතන බිඳුව වැඩි කිරීම 8 දෙවෙනි බලය කියන්නේ 64යි. 8 තුන්වෙනි බලය කීයද? 8 වරක් 8 64යි 64 වරක් 8 512යි. එහෙනම් මෙතන 8 තුන්වෙනි බලය. 2 වැඩි කිරීම
8 තුන්වෙනි බලය කියන්නේ කීයද 512යි 8 වරක් 8 64යි 64 වරක් 8 512යි මෙතන උත්තරේ ගත්තොත් 5 වරක් 1 5යි ඊළඟට 6 වරක් 8 48යි බිංදුව වරක් 64 මොකද බිංදුවයි 512 ඒවා දෙකක්. කියන්නේ දෙවරක් 512 අපි දන්නවා. 512 ඒවා දෙකක් කියලා 1024යි. පේන්නේ දන්නේ. මම විතර පහලින් ලියන උත්තරේ එතන 1024යි. දැන් මේ ටික එකතු කරගන්න. 1024යි 48යි 5යි. 53. එතන 1024ට 53ක් එකතු කරගන්න. එතකොට 1077යි කියන උත්තරේ එනවා. එහෙනම් උත්තරේ මොකද්ද? උත්තරේ එනවා 1077. පැහැදිලිද? ඔය උත්තර තුන තමයි. එහෙනම් තේරෙනවනේ ක්‍රමය. හරි ආඩුපාඩු තියෙන කට්ටිය හදාගන්නකො විනාඩියක් දෙකක් දෙන්නම් ටක් ගාලා හදාගන්න. වැරදි තියෙන කට්ටිය හදාගන්න. හරි එහෙනම් අපි ඒ පරිවර්තන රටාව තමයි ඉවර කළේ. අපි ඊළඟ එකට යමු. හරි එහෙනම් 9 වෙනි පරිවර්තනය. ඒ කියන්නේ ඔක්ටල් නම්බර් අතර තියෙන අවසාන පරිවර්තන වර්ගය මොකක්ද? ඒ කියන්නේ අපි කතා කරන්නේ අෂ්ටමයේ සංඛ්‍යාවක් දිවිමය දශමයේ සහ ෂඩ් දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නේ. ඒත් එහෙනම් ඊළඟට තියෙන 9 වෙනි පරිවර්තනය මොකද්ද? octal to hexadecimal conversion. හරි. එතන octal to hexadecimal conversion එකේදී අපිට මෙතනදී පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. හරි. ඒ කියන්නේ octal number එකක් hexadecimal කරන්නත් hexadecimal number එකක් octal කරද්දී මේ ක්‍රම දෙකේදීම octal to hexadecimal වේවා hexadecimal to octal වේවා අපිට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ ප්‍රශ්නේ තමයි අපිට මේ පරිවර්තනය ඍජුවම සිද්ධ කරන්න බෑ. මේ පරිවර්තනය අපිට ඍජුවම කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙතනදී අපිට කරන්න තියෙන්නේ අතරමැදි සංඛ්‍යා පද්ධතියක් බවට පරිවර්තනය කරලා ඒ සංඛ්‍යාව නැවත අවශ්‍ය සංඛ්‍යාව බවට පරිවර්තනය කරන එක. ඒක තේරෙන්න කියනවා නම් මෙහෙම. මොකද්ද? 8 පාදයෙන් තියෙන්නේ. කන්වර්ෂන් එක මොකක්ද තියෙන්නේ? base 16 වලට. මොකද කරන්න තියෙන්නේ? මෙහා පරිවර්තනය කරන්න තියෙන්නේ. හරි. මේ පරිවර්තනයේ තියෙන්නේ. මේ කියන පරිවර්තනය අපිට ඍජුවම කරන්න හැකියාවක් නැහැ. මේ පරිවර්තනය අපිට ඍජුවම කරන්න බෑ. හරි. එහෙනම් පරිවර්තනය කරන්න බෑ. එතන මොකද කරන්නේ? එහෙනම් 8 පාදයෙන් තියෙන සංඛ්‍යාව අපි පරිවර්තනය කරනවා බයිනරි නම්බර් එකක් බවට. හරි. දෙකේ පාද සංඛ්‍යාව බවට. ඒ දෙකේ පාද සංඛ්‍යාව නැවත hexadecimal සංඛ්‍යාව බවට පරිවර්තනය කරනවා. නැවත තව ක්‍රමයකට පුළුවන්. octal number එක පරිවර්තනය කරනවා decimal වලට. octal number එක අපි decimal වලට පරිවර්තනය කරලා මේ decimal number එක නැවත hexadecimal කරන්නත් පුළුවන්. හරි. මේ මොකද්ද මෙතෙන්ට වන්නේ? මේක මෙතෙන් method 1 සහ method 2 පළවෙනි ක්‍රමයේ සහ දෙවෙනි ක්‍රමයේ ක්‍රම දෙකකින් ඕනම විදිහට කරන්න පුළුවන්. ඉතින් මේකේ ලේසිම ක්‍රමය මොකද්ද? ලේසිම ක්‍රමය තමයි octal number එකක් binary වලට convert කරලා binary number එක hexadecimal කරන එක. අපි ඒ ක්‍රමයට කරමු. ඒක තමයි සාමාන්‍ය පාවිච්චි කරන ලේසිම ක්‍රමය. හරි. ඒ කියන්නේ මේ අපි ළඟ තියෙන octal number එක binary number එකට පරිවර්තනය කරලා ඒ binary number එක hexadecimal number එකක් බවට පරිවර්තනය කරනවා.
මේ මෙතෙන්ට එක අපි තෝරගෙන කරමු. හරි. එතන උදාහරණයක් වශයෙන් දීලා තියෙනවා මොකද්ද අපිට? මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේක මේ. මෙන්න මෙතන මේ මෙයාට මෙතන නෙමෙයි මේ පාදය තමයි මේ උඩට ඇවිල්ලා තියෙන්නේ. ඒක සබ්ස්ක්‍රිප්ට් එකක් වෙන්න වැටෙන්න ඕනේ. හරි. 1057 base 8. හරි. Converting number 1057 to a hexadecimal number. hexadecimal number එක බාර පරිවර්තනය කරන්න. මොකද ක්‍රමය? First, write each digit in octal numbers in 3 bits. එතන මොකද වෙන්නේ? මේ සෑම සංඛ්‍යාවක් හරි මේ තියෙන මොනවද? octal number එකක්. සෑම octal number එකක්ම ලියා ගන්නවා 3 bits වලින්. ඒ කියන්නේ 3 bit කියන්නේ මොකද? octal එකට දාලා binary වලින්. එතන octal to binary convert වෙනවනේ එතෙන්. එතනින් මොකද වෙන්නේ? octal to binary conversion එක වෙනවා. හරි. එහෙනම් අපි ඒක කරමු ඉස්සෙල්ලාම. මේ first step එක වань මොකද කරන්නේ? convert කරද්දී පළවෙනි step එක මොකද්ද? මෙතන කියනවා මෙයා ලියා ගන්නවා 3 bit වලින්. එහෙනම් 1 0 මෑත් කරලා ලියන්නම්කෝ. 1 0 5 7 base 8. හරි. මෙයා ලියන්නලු 3 bit වලින්. 3 bit කියන්නේ මොකද්ද? 3 bit වලින් ලියුව ගමන් binary කියනවනේ. එහෙනම් මේකේ bit ටික ලියයියා. 1 7 කියන්නේ මොකද්ද? අර වගුලන කලින් වගුවක් දුන්නා නේද? මතක නේද? දැන් මේ කළානේ. අර වගුව බලන්න. octal to binary වගුව බලන්න. ඒකේ තියෙන කොහොමද 3 bit වලින් ලියුවාම 1 1 1 7 කියන්නේ 1 1 1. ඊළඟ 5 කියලා කියන්නේ 1 0 1. හරි. 0 කියන්නේ බිංදු තුනක් නේ. 0 0 0. හරි. ඊළඟ 1 කියන්නේ 1 නේ. මොන ඉස්සරහට බිංදු දෙකක් දෙන්න මේකේ. මේ මොනේ 0 0 1 නේ. දැන් මොකද වෙන්නේ? 0 0 1 0 0 0 1 0 1 ඊළඟට 1 1 1. එතන මේ ඉන්නේ මොකද්ද? ඔන්න දැන් තියෙන්නේ මේ මොකද්ද? octal එක. හරි මේ octal කතාවනේ. දැන් මෙයාට දාලා binary කියනවා. දැන් binary එක ලියන්න. binary එක මොකද්ද? අපි ලියමු ඔන්න මේකටම ලියවන්න අවශ්‍යයි. බිංදුවයි බිංදුවයි මම මෙහෙම කරන්නම් මේක ටයිප් කරන්නම්. 0 0 1 0 0 0 1 0 1 1 1 1. හරි මේ ආවේ මොකද්ද? binary number එක. මේ ආවේ binary number එක. ආදේ දැන් මොකද මේ octal එක binary කළා. දැන් binary hexadecimal කරන්න ඕනේ. ඒතර binary to hexadecimal අපි පරිවර්තනය කරන්න කලින් කතා කරා. කොහොමද binary to hexadecimal සම්බන්ධතාවය? එහෙනම් මේකලේ මොකද්ද? මේකලේ මේ පරිවර්තනය කළේ octal to අටේ පාද එකක් දෙකේ පාදයක. දැන් ඊළඟ පරිවර්තනේ. එහෙනම් ඊළඟ පරිවර්තනේ මොකක්ද? ඊළඟ පරිවර්තනේ එහෙනම් දෙකේ පාදේවා දෙකේ පාද සංඛ්‍යාවක් ෂඩ් දශමික සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. එහෙනම් දෙකේ පාදේව ෂඩ් දශමික කරන්න මොකද කරන්න ඕනේ? මේ සංඛ්‍යාව bit 4 කොටස් වලට වෙන් කරන්න. මෙයා මොකද කරන්න ඕනේ? මෙයා bit 4 කොටස් වලට වෙන් කරන්න. කොහොමද කරන්නේ? මේ වань මොකක් සංඛ්‍යාව තියෙන්නේ? සංඛ්‍යාව තියෙන්නේ බිංදුව බිංදුව 1 බිංදුව 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 1 බිංදුව 1 1 1 1. දැන් bit 4 වලට කියන කොහොමද? මතකද? ඒ කියන්නේ බයිනරිස් නම්බර් එකක් හෙක්සාඩෙසිමල් කරපු විදිය. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් පරණ මේ කියා දුන්නේ නේ. පරණ කියා දුන්නේ මොනවද කියා දුන්නේ? මීට අදාළ බයිනරි නම්බර් එක ලියා දෙන්න ලියා ගන්න අද අපි කතා කළා. ඔක්ටල් නම්බර් එකක් බයිනරි එකක් බවට පරිවර්තනය කරන එක අපි දැන් ඉස්සෙල්ලා කළානේ. ඒතර ඒක තමයි මේ තියෙන්නේ. 1.57 කියන සංඛ්‍යා හතරට අදාළව අර වගුවෙන් බලලා අගයන් ටික ලියලා එකට ලිව්වනම් මේක මොකද වෙන්නේ? අටේ පාදයේ සංඛ්‍යාවකට අදාළ බයිනරි නම්බර් එක එනවා. හරි. දැන් ඊළඟ කලින් ඔයගොල්ලන්ට කතා කළා බයිනරි නම්බර් එකක් ෂඩ් දශමික සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. ඒතකොට දීමේ සංඛ්‍යාවකුයි ෂඩ් දශමික අතර සම්බන්ධතාවය කොහොමද? බිට් 3ෙන්ද බිට් 4ෙන්ද? බිට් 4ෙන් තියෙන්නේ.
ඔක්ටල් කරන්න නම් බිට් 3 කොටස් වලට වෙන් කරනවා. ඒ කියන්නේ හෙක්සාඩෙසිමල් කරන්න නම් බිට් කීයද? 4න්. ඇයි? 2 4 වෙනි බලය නේද? ෂඩ් දශමය කියන්නේ 16 කියන්නේ. දෙවරක් 2 4යි 4ක් 2 8යි 8ක් 2 16 නම් දකුණු පැත්තේ ඉඳන් බිට් 4ට කඩන්න. එතකොට බයිනරි ටු හෙක්සාඩෙසිමල් කරන හැටි ඕලන කලින් කරලා තියෙනවා. තේරෙනව නේද? එතකොට ඒක බලන්න මේ 1යි මේ බලන්න 1යි 2යි 3යි 4යි. ඔන්න 4ක් වෙන් කළා. ඔන්න පළවෙනි සෙට් එක වෙන් කරගත්තා. හරි. ඊළඟ ටික ආය 4ක්. බිට් 4ක් මේ 1යි 2යි 3යි 4යි. හැබැයි දකුණු පැත්තේ ඉඳන් වෙන් කරන්න ඕනේ. ඔන්න බිට් 4කට කැඩුවා. දැක්කද? දැන් පැහැදිලි නේද? ඔන්න බිට් 4 වලට ආවා. ඒතර බිට් 4 වලට කැඩුණාම කොහොමද වෙන්නේ? අගින් වැටෙනවා 1 ඒව 4ක්. ඊළඟට 0.0 1යි 0. ඊළඟට 0.0 1යි 0. දැන් මොකද කරන්නේ? මේවල අගයන් ටික ලියයි යන්නේ. මේවල දැන් weight factors මොනවද මතකයි? 2 බිඳුවෙනි බලය. මේ 2 බිඳුවෙනි බලය 2 පළවෙනි බලය 2 දෙවෙනි බලය 2 කීයද? තුන්වෙනි බලය. මෙහෙමනේ ලියවෙන්නේ. මේ එක කොටසක්. ඒකට කවුද ඉන්නේ? 1 2 4 8. ඔය අගයන් දී මේ කියා දුන්නේ කම්මයි. මෙතන 8. හරි. 2 බිඳුවෙනි බලය ඕන සංඛ්‍යා බිඳුවෙනි බලය 1යි 2 පළවෙනි බලය 2යි 2 දෙවෙනි බලය 4යි 2 තුන්වෙනි බලය 8යි. හරි. දැන් මෙතන තියෙන අගයෙන් මේක වැඩි කරන්න. 1 වැඩි කිරීම 1 කීයද? 1යි. ඊළඟට මෙතනොත් එකක් තියෙනවනේ 1 වැඩි කිරීම 2 2යි. 1 වැඩි කිරීම 4 4යි. 1 වැඩි කිරීම 8. තේරෙනව නේද? එතකොට 8යි 4යි 12යි 13යි 14යි 15යි. මෙතන කීයද ඉන්නේ? 15යි. හරි. 15 කියන්නේ කවුද? අපි දන්නවා F කියලා. 15 කියලා සංඛ්‍යාවක් නැහැ නේ හෙක්සාඩෙසිමල් වල. එහෙනම් 15 කියන්නේ කවුද? F. එහෙනම් මෙතන තේදී ලියන්න මේ. දැන් මේ ලේසි ලියන්න 1යි 2යි 4යි 8යි. 1යි 2යි 4යි 8යි. තේරෙනවද? ඒතර මේක එක වෙලා දිනවා බලන්න. දෙක විතරනේ. මේ ඔක්කොම බිඳු වෙනවා දෙක විතරයි මෙතන උත්තරේ. ඉතින් ඒකෝනේ මෙතන තියෙන්නේ. මෙතනත් දෙකයි. එහෙනම් අවසාන උත්තරේ මොකද්ද? 2යි එකට ලියන්න මේක 2යි F 2 to F base 16. 2යි 2යි F මේක තමයි පරිවර්තනය කරන්නේ. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඔය ටික තමයි කියන්නේ. ඊතර මොකද කරලා තියෙන්නේ? First write each digit in octal number in 3 bits. හරි bit 3 කොටස් වලට ලියා ගන්නලු මෙන්න මේ තියෙන අෂ්ටමය අගයන් ටික. ඊට පස්සේ divide the binary number you get. ඔයාලා ලබාගත්ත binary number එක වෙන් කරන්නලු into 4 bit clusters. bit 4 කොටස් වලට. From the right corner to the left corner. මොන කෝණයකින් ඉඳන්ද? right corner. දකුණු පස සිට වම් පසට තමයි වෙන් කරන්න ඕනේ. වම් පසේ ඉඳන් දකුණු පසට වෙන් කරන්න එපා. දැන් මේක නම් බැලන්ස් එකෙන් ඉඳලා හරියනවා. හැබැයි බැලන්ස් එක නැති එකක් ආවොත් වරදිනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕගොල්ලෝ වෙන් කරන්න ගන්න ඕනේ කොහොමද? right corner to left corner. ඒ කියන්නේ දකුණු පස සිට වම් පස මේ වම් පස දක්වා. ඊළඟට write the related hexadecimal number. ලියන්නලු අදාළ hexadecimal number එක. ෂඩ් දශමයේ සංඛ්‍යාව for each cluster. මේ සෑම ක්ලස්ටර් එකකටම අදාළ. මේ ක්ලස්ටර් එකක් කියලා කියන්නේ මොකක්ද? එක කොටසක්. ගෲප් එකක් කියන එක මේ. මේ ක්ලස්ටර් එකට අදාළ hexadecimal එක 15. මේකට අදාළ 2. ඉතින් ඒකම නේ මෙතන තියෙන්නේ. ඒක. ඔන්න ඔය තමයි උත්තර ටික ගත්තේ. පැහැදිලිද? එහෙනම් ඔයගලන්ට මේ කරපු විදිය තේරෙනවනේ. එහෙනම් ඔය විදිය තමයි අපි ඒක හදාගන්නේ. හරි. මේක ඕන මම අනිත් ස්ලයිඩ් එකේ තියෙනවා හදන හැටි. ඒකෙන් ගමු. මම මේක මේ අනවශ්‍ය ටික ඉරේස් කරනවා. ඒතර අනිත් ටික ලියා ගන්නකො. ස්ලයිඩ් එකේ තියෙන ටික ලියා ගන්න. මම මේ හදපු විදිය මේ හදපු විදිය ඉරේස් කරන්න මොකද දන්නවද? මේ ඒ කියන්නේ ඊළඟ ස්ලයිඩ් එකෙන් පෙන්නන්න නැත්නම් ඔයගොල්ලෝ පාටලා ගනි. දැන් මේක රෙකෝඩ් එතන. තේරෙන්නේ නැහැ. ඕන මම තියන්නම්. ඊළඟ ස්ලයිඩ් එකනේ. දැන් පාටලා ගන්න එපා මේ ලියපු විදිය තේරෙන්නේ නැත්නම් මේ අර එකට එක කොටේ ලියපු වගේ හින්දා ඔයාලට ඊළඟ ස්ලයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. මම මේක තියන්නම්. මේක ඊළඟ ස්ලයිඩ් එකෙන් බලලා ලියන්න මේ පල්ලෙහා ලියපු ටික. අනිත් ටික ලියා ගන්න. මාතෘකාව ලියා ගන්න මොකද්ද? conversion number 9 octal to hexadecimal conversion කියන එක කියන්නේ. 9 වෙනි පරිවර්තනය මොකද්ද?
octal to hexadecimal conversion. ඊට පස්සේ මේ ස්ටෙප් තුන ලියා ගන්න. converting number කියලා මේක ලියලා කොහොමද convert කරන්න කියලා first write each කියන එක divide the binary number කියන point එකයි write the related කියන එක ලියන්න. ඊට පස්සේ මෙන්න මේ method 1 සහ method 2 කියන එක ලියාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒතර අපි මෙන්න පළවෙනි method එක තමයි කළේ. පස්සේ method 2 එකටත් ඕනම් කරලා බලන්න නිකන් ඉන්න ගමන්. ලේසිම method එක තමයි මේ method එක. ඊට පස්සේ පහලින් තියෙන උත්තරේ හදපු හැටි. ඒක මම පැහැදිලිව ඊළඟ ස්ලයිඩ් එකේ දාලා තියෙනවා. ඒකෙන් ලියා ගමු. අවශ්‍ය නම් මේ විදිහට තේරෙනවා නම් ලියා ගන්න. නැත්නම් ඊළඟ ස්ලයිඩ් එකෙන් බලලා ලියන්න. හරි. ටක් ගාලා ලියා ගන්න කොයි ටික. හරි මම හිතනවා මේ ටික ලියලා ඇති කියලා. මම මේක ඉරේස් කරන්නම්. හරි එතකොට මේ පරිවර්තනය කරපු විදිය උනා ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා. කොහොමද? එතකොට 1.57 කියන සංඛ්‍යාව දාලා 3 bit values එක ලියන්න. ඒ කියන්නේ bit කියන්නේ අටේ පාදි සංඛ්‍යාවන්නේ. එතකොට අපි ඊට දාලා අර වගුවක් යන්දානේ. ඒ වගුව බලාගෙන ලියන්න පුළුවන්. ඒක 1 1 1 තමයි binary වලින් 7 කියන්නේ. 5 කියන්නේ 101 00 001. sorry. ඒක ලිව්වේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සංඛ්‍යාව 4 bit වල වෙන් කරන්න right side එකේ ඉඳන්. මේ right to left. හරි. 4 bit වල වෙන් කරලා මේ ලැබෙන කොට දාලා hexadecimal value එක ලියන්න. එතන මේ hexadecimal value එක ලිව්වහම උත්තරේ ඔය විදිහට එනවා. මේක ලියාගත්ත නැති කට්ටිය නෝ ලියා ගන්නවා. හරි. අතර පහල තිබ්බේ ඔය සංඛ්‍යාව ඔය විදිහට තමයි කරලා තිබ්බේ. ඒක ලියා ගන්න. එතකොට මේ තියෙන්නේ octal number එක binary වලට පරිවර්තනය කරලා ඒ binary එක hexadecimal කරපු එක. octal to binary, binary to hexadecimal. හරි මේ ටික මම හිතන්නේ ඔයගොල්ලෝ ලියාගෙන ඇති කියලා මම හිතනවා. හරි මම ඔයගලන්ට සංඛ්‍යා තුනක් දෙන්නම්කෝ. convert the following octal numbers into hexadecimal numbers. මේ සංඛ්‍යා තුනට අදාළ hexadecimal numbers ටික එවන්න බලන්න. පරිවර්තනය කරන්න 1 2 3 කියන සංඛ්‍යා තුන තනියෙන් කරන්න බලන්න. හරි මේ තුනේ උත්තර හොයලා එවන්න ටක් ගාලා chat box එකට. හරි මම හිතනවා වෙලා ඇති කියලා. ගොඩක් අය උත්තර වෙලා තිබ්බා. හරි කීප දෙනෙක්ගේ සමහර වැරදි තිබ්බා. හරි අපි බලමු කොහොමද කරන්න කියලා. දැන් මෙයා කවුද? 320 base 8. හරි 320 base 8. කොහොමද binary number එකේ ඉන්නේ? bit තුනෙන් ඉස්සරහ ලියන්න. ක්‍රමය මොකද්ද? 8 පරිවර්තනය කළා 2ට දෙවෙනි එක 16ට. sorry. හරි. මේක රටාව octal to binary, binary to hexadecimal. එහෙනම් බිඳුවයි බිඳුව තමයි මෙයාගේ bit එකේ. දෙක කියන්නේ බිඳුවයි 1යි බිඳුවයි. මේ 3 bit වලින් ලියනවා. 3 කියන්නේ අර වගුවෙන් බලලා ලිව්වා ඒක ඔයගොල්ලන්ට. 1යි
එකයි බිඳුවයි. හරි. මේ තමයි බයිනරි එක. මෙයා දැන් හතරේ කොටස් වලට වෙන් කරන්නේ. මෙයා හතරේ වලට වෙන් කළාම කොහොමද? නේ? බිඳුවයි දකුණු පැත්තේ ඉඳන්. දකුණු පැත්තේ ඉඳන් බිට් හතරට 1 2 3 4යි. මෙතනින් එක ක්ලස්ටර් එකක්. 1 2 3 4යි. මේ ඊළඟ ක්ලස්ටර් එක. හරි. එතකොට මෙතන උත්තරේ මොකක්ද? මෙතන බිඳුවයිනේ. ඔක්කොම බිඳුව කියලාගෙන බිඳුවයි. මෙතන 1 2 4 8. තේරුණානේ? වැලියුස් ටික ඔය ටිකනේ. 1 2 4 8නේ තියෙන්නේ. 1 2 4 8. කියන්නේ දෙකේ බිඳුනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය. එතන මේක එක වෙච්ච ඒවා එකතු ගන්න. මේක එක වෙච්ච ඒවා එකතු ගත්තා නම් හරිනේ. 1යි මෙතනින් ගන්න. මෙතන 4 තියෙනවා 8 තියෙනවා. එහෙනම් 8යි 4යි 12යි 1යි 13යි. මෙතන ඉන්නේ කවුද? 13 නේ. එයි. එක් වරක් 8 එක් වරක් 4 එක් වරක් 1. එතන එක් වරක් 1 1යි එක් වරක් 4 4යි 4 1යි 5යි. එතන එක් වරක් 8 8යි 8යි 5යි 13. මෙතන බිඳුව. මේ බිඳුව ආයේ ඕනේ නැහැ නේ. ඉස්සරහ තියෙන බිඳුව ටික අයින් කරලා දැම්ම මේක තේරුමක් නැහැ නේ. එහෙනම් 13යි බිඳුවද උත්තරේ නැහැ. එහෙනම් මොකක්ද 13 කියන්නේ කවුද? එතකොට 13 කියන්නේ 10 කියන්නේ අපි දන්නවා A. 11 කියන්නේ B කියලා දන්නවා. 12 කියන්නේ C කියලා දන්නවා. 13 කියන්නේ D. 14 කියන්නේ E. 15 කියන්නේ F. එහෙනම් 13 කියන්නේ කවුද? D. 13 වෙනි ලියන D. D O නෙමෙයි D බිඳුව. D බිඳුව base 16. හරි. මේ තමයි පළවෙනි එකට උත්තරේ. දෙවෙනි එක 4 7 5 1 0 1 පහට දාලා වෙයි කියන්නේ 7 කියන්නේ 1 1 1 4 කියන්නේ 0 0 1 මේකනේ බයින්දා කියන්නේ 5 කියන්නේ 1 බිංදුව 1 රෝගෙන් බලලා ලියන්න 7 කියන්නේ 1 වතුණා 4 කියන්නේ බිංදුව බිංදුව 1 1 එකට ලියවනම් බයින්දා එකා කියනවා දීර්ඝ සංඛ්‍යාව ලැබෙනවා දැන් මොකද්ද මේක 4 බිට් වලට වෙන් කරන්නේ මෙයා වෙන් කරනවා අපි මොනවටද බිට් 4 කොටස් වලට දකුණු පැත්තේ ඉන්නවා 1යි 2යි 3යි 4යි 3ට වෙන් කරපු එක 3ට වෙන් කරලා ගත්ත එක දැන් 4ට වෙන් කරනවා 1යි 2යි 3යි 4යි එකක් ඉතුරු වෙනවා මේක ඉතින් ඒක අයින් කරන්න බෑ බිංදුව තිබ්බනම් අයින් කරන්න පුළුවන් එක තිබ්බොත් ගන්නම වෙනවා අනිවාර්යෙන් දැන් මොකද මෙතන එහෙනම් මොකද වෙන්නේ 1 2 4 8 ඔය ටිකනේ වැලියු වලට යන්නේ එක වෙච්චල ගන්න 8යි 4යි 12යි 1යි 13යි එතනත් 13යි මෙතන 1යි 2යි 2යි 1යි කීයද එතන 3යි මෙතන 1යි එහෙනම් උත්තරය 1 3 13 කියන්නේ එතන මොකක්ද ඒක D එහෙනම් 1 3 D base 16 මේ ඉස්සරහ එක අයින් කරන්නේ නැහැ ඒක ඩිජිට් බැලන්ස් කරන්න මොකද ගන්න ඕන බිංදු දෙකක් දාගත්තේ හැකි බිංදු තුනක් දාගත්තේ අවශ්‍ය නැහැ අවශ්‍ය බිංදු තුනක් දාගත්තේ ඩිජිට් බැලන්ස් කරන්න එක ගන්න ඕනේ එතකොට හරිද ඉස්සරහ එකක් ඉතුරුනා කියලා නොගෙන ඉන්නේ බිංදුවක් ඉතුරුනොත් අයින් කර හැකි ඇයි ඒ බිංදුව කියන එක වටිනාකම නැති ඉන්න හැබැයි එකක් ඉතුරුනොත් අනිවාර්යයෙන් ගන්න ඕනේ ඩිජිට් බැලන්ස් කරන්න ඕන බිංදු තුනක් දාලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ හරි එතකොට මෙයා තමයි මෙතන ආන්සර් එක මේ විදිහට ගන්න පුළුවන් ඊළඟට තුන්වෙනි එක 1673 3 කියන්නේ 1 1 0 7 කියන්නේ 1 1 1 6 කියන්නේ 0 1 1 මේ අගේ නමුල්ල මම කියන්නේ 1
මේක ලියවෙන්නේ. ඒතර බිට් 3 වලින් මොකක්ද ලියවෙන්නේ? දැන් මෙයා බයිනරි එක ලියව නෙමෙයි. මේ තියෙන මොකද්ද බයිනරි? 4 බිට් වලට වෙන් කරමු. ඒතර මෙතන හතරක් 1 2 3 4යි. මේ හතරක් වෙන් කළා 1 2 3 4යි. මෙතනින් හතරක් වෙන් කළා 4 එතනින් වෙන්න. හරි. මෙතන 1 2 4 8 රටාවනේ යන්නේ. දෙකේ බිඳුවෙන බලය දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය දෙකේ තුන්වෙනි බලය. එතකොට මෙතන මොකද වෙන්නේ? 2 1 3යි 8ක් තියෙනවා. 8යි 9යි 10යි 11යි. මෙතන 11යි. ඇයි මේක බිඳුව වෙලා තියෙන්නේ? ඉතුරු තුනේ වටිනාකම කීයද? 8යි මෙතන 4ෙන් ගන්නෙ නෑ. 9යි 10යි එතන 1යි 11යි. මෙතනත් එහෙමනේ. ඒ සංඛ්‍යාවම තියෙන 1.11 1.11. එහෙනම් කවුද? මෙතනත් 11යි. 8යි 9යි 10යි 11යි. මෙතන 1යි 2යි 3යි. හරි. එහෙනම් 3යි 11යි 11යි එන්නේ 11 කියන්නේ කවුද? B. එහෙනම් 3යි B ආයේ B. බේස් එක මොකද්ද? 16. හරි. එහෙනම් ওই ටික වැරදි කටිනවනම් ලියා ගන්න.